right එතකොට අද අපි කතා කරනවා ක්‍රියාපදයක් තියෙන වාක්‍ය ලියන්නේ කොහොමද කියන එක මෙතන ඉඳන් එන්න මේකට අපි ප්‍රධාන වශයෙන් කියන කාල ભેදය කියලා. මොකද්ද? කාල ભેදය. ඉංග්‍රීසියෙන් කියන අපි tenses කියලා. මේක අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි active voice කිය. අනිත් එක තමයි passive voice කියන එක. මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් අපි මේ කාලයේ කොටස් දෙකකට බෙදනවා. ඒකෙත් active voice යටතේ මෙන්න මේ ටික මූලික වශයෙන් අපි ඉගෙන ගන්නවා. simple present, simple past, simple future, present continuous, past continuous, future continuous, present perfect, past perfect, future perfect, present perfect continuous, past perfect continuous, future perfect continuous. මෙන්න මේ ටික මම ඉදිරියේ පාඩම යද්දී එකින් එක විස්තර කරනවා. ඒ හින්දා මෙතන විස්තර කරන්න කාලය ගන්නෙ නෑ. ඊට පස්සේ passive voice එක passive voice වල මේ ටික මූලික වශයෙන් කතා කරනවා. simple present, simple past, simple future, present continuous, past continuous, present perfect, past perfect, future perfect. මෙන්න මේ ටික නෝට් එකක් දාගන්නකො පුතේ ටක් ගාලා. මෙතන දැන් අපි මේ active voice 12ක් සහ passive voice 8ක් ලියාගත්තට මෙතනින් ඉවර වෙන්නේ නෑ. මීට වැඩිය තව ඉස්සරහට තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. දැනට මේ ටික අපි අධ්‍යයනය කරමු. right. එතකොට ඔන්න tenses කියන්නේ කාල ભેදය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා අපි active voice සහ passive voice කියලා. ඒ කියන්නේ කර්තෘකාරක සහ කර්මකාරක විදියට අපි මේක බෙදනවා ප්‍රධාන වශයෙන්. right. එතකොට අද මම ඔයාලට කියලා දෙනවා මේ simple present වාක්‍ය භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඒකෙදි මූලික වශයෙන් දැන් ඔයාලා ඉගෙනගෙන තියෙන මෙන්න මේ සර්වනාම පද ටික නේද? he, she, it අපි කියවා singular nouns කියන්නේ ඕනෑම ඒකවචන නාම පදයක්. මෙන්න මේවත් එක්ක අපි simple present එකේදී does කියන helping verb එක එහෙම නැත්නම් උදව්කාරක පදය භාවිතා කරනවා. simple present එකේදී does කියන එක භාවිතා කරනවා. ඊට පස්සේ ඒකවචන නම් තමයි does කියන එක භාවිතා කරන්නේ. I, we, you, they ඇතුළු බහුවචන plural noun එක අපි භාවිතා කරනවා. do කියන helping verb එක. වර්තමානයේදී ඒක වචන නම් does, බහුවචන නම් do. මේක හොඳට ඔලුවට ගන්න. right. ඊගාවට simple past එක සරල අතීත කාලය කියලා අපි සිංහලෙන් කියන්නේ මේකට. ඒකෙදී අපි භාවිතා කරනවා ඒක වචන බහුවචන ભેදයකින් තොරව did කියන උදව්කාරක පදේ helping verb එක. ඒක වචන බහුවචන ભેදයකින් තොරව අතීත කාලයට අපි did කියන එක භාවිතා කරනවා. ඒ වගේම simple future සරල අනාගත කාලේ මේකෙදී අපි භාවිතා කරනවා ඒත් එකම එක helping verb එකක් will කියන එක. මෙන්න මේ විදිහට තමයි helping verbs භාවිතා වෙන්නේ. ඒක වර්තමාන නම් ඒක වචන නම් does භාවිතා කරනවා, වර්තමාන නම් බහුවචන නම් do භාවිතා කරනවා. අතීතයට කිසි ගැටලුවක් නැහැ. ඒක වචන බහුවචන දෙකට පොදුවෙම did භාවිතා කරන්නේ. අනාගතයටත් අන්න ඒ විදිහට තමයි. right. මේකෙත් නෝට් එකක් දාගන්න පුතේ. හරි. අපි බලමු මෙන්න මේවා භාවිතා කරලා කොහොමද වාක්‍යයක් ගොඩ නගන්නේ කියලා. ඔව්. මලීස. Yes, sir. කොහෙද ගියේ? Sir, there is a problem in the phone WhatsApp and computer WhatsApp. Okay. We are going to discuss about tenses. එතකොට මෙන්න මේ විදිහට තමයි වාක්‍ය ස්ට්‍රක්චර් එක ගත්තාම පුතේ. ඒ කියන්නේ වාක්‍යයක් ලියන ආකාරය මෙන්න මේ විදිහට තමයි වාක්‍ය ලියන්නේ. අපි පළවෙනියටම ගන්නවා subject එක. මේක කෙටි කරලා කියනවා නම් SVO. subject, verb, object සහ rest. මෙතන rest කියලා ගන්නෙ මම වාක්‍යයේ ඉතුරු කොටස් කියන්න මේක මෙතෙන්ට එක එක්කෙනා විවිධ කොටස් add කරනවා. එහෙම එකතු කරන්න පුළුවන් අපිට අවස්ථාව අනුව. දැනට මෙතන rest කියන එකෙන් අදහස් කරන්නේ වාක්‍යයේ ඉතුරු සියලුම කොටස් කියන එක. එහෙම නැත්නම් SVO subject verb object කියලාත් කෙටියෙන් කියනවා. right. මේක ගත්තාම මුලින්ම අපි subject කියන්නේ කර්තෘ, verb කියන්නේ ක්‍රියාව, object කියන්නේ කර්මය. ඒතර කර්තෘ, ක්‍රියාව සහ කර්මය මෙන්න මේ ආකාරයට තමයි පුතේ වාක්‍යයක් ලියනකොට එන්න ඕනේ. පළවෙනියටම කර්තෘ ලියනවා, දෙවෙනියට ක්‍රියාව ලියනවා, තුන්වෙනියට කර්මය ලියනවා, හතරවෙනියට ඉදිරි කොටස්. අපි උදාහරණයක් බලමු. අපි සිංහලෙන් ගත්තොත් අම්මා හැමදාම බත් උයනවා කියන වාක්‍ය. එහෙම නැත්නම් අම්මා බත් උයනවා කියන්නත් පුළුවන්. මම මේ හැමදාම ගත්තේ ඔයාලගේ රෙස්ට් එකත් පෙන්වන්න අවශ්‍ය නිසා මෙන්න මේ විදිහට. අම්මා කියන එක තමයි මෙතන සබ්ජෙක්ට් එක. mother
එතකොට මේකේ මාරු වෙනවා පුතේ පැති දෙක. දැන් අම්මා බත් උයනවා කියන එක ඉංග්‍රීසියට එද්දි අම්මා උයනවා බත් වෙලා තියෙන්නේ. අම්මා උයනවා බත් හැමදාම. පැහැදිලිද මං කියන එක? සිංහලෙන් අම්මා බත් උයනවා කීවට ඉංග්‍රීසියේදී ඒක හැරෙන්නේ හරියට බැලුවොත් සිංහල වාක්‍ය අනිත් පැත්ත හැරුවොත් අම්මා උයනවා බත් හැමදාම. අන්න ඒ විදිහටයි එන්නේ. මුලින්ම අපි කතරු ලියනවා ඊට පස්සේ ක්‍රියාව කර්මය සහ රෙස්ට් එක. දැන් මෙතන අම්මා බත් උයනවා කියන එකේ කතරු තමා අම්මා කියන එක අම්මට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆාදර් කියලා නේද? අම්මට ෆාදර් කියලා නේද කියන්නේ? No, mother. mother නේද? mother එතකොට උයනවාට අපි කියනවා පුතේ cook කියලා. cook කියලා. එතකොට මේ cook කියන එක cooks වෙනවා. s අකුරක් එකතු වෙනවා. ඒක එකතු වෙන්නේ ඇයි කියලා මම ඉදිරියට ඔයාලට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ බත් වලට අපි කියනවා rice කියලා. mother cooks rice every day. අම්මා හැමදාම බත් උයනවා. අම්මා හැමදාම බත් උයනවා. මේ වාක්‍ය පැහැදිලි කරගෙන යද්දී ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඊළඟ වාක්‍යය ගත්තොත් අපි හැමදාම බත් උයනවා. අපි හැමදාම බත් උයනවා. එතකොට මෙන්න අපි කියන්නේ we ක්‍රියාව cook බත් කියන rice හැමදාම every day we cook rice. මෙතනදී ඔයාලට පේනවා ඇති පළවෙනි වාක්‍යයේ s අකුරක් ඇවිල්ලා තියෙනවා පුතේ දෙවෙනි වාක්‍යයේ ඇවිල්ලා නැහැ. ඒකට හේතුව තමයි පළවෙනි වාක්‍යයේ කතෘ අම්මා කියන එක න ඒක වචනයි. දෙවෙනි වාක්‍යයේ කතෘ අපි කියන්නේ බහුවචන කතෘ පදයක්. එතකොට බහුවචන කතෘ කෙනෙක් එනවා නම් මෙතන ක්‍රියාවත් බහුවචන වෙනවා. ක්‍රියාව ඒක වචන වෙනවා නම් තමයි s අකුරක් එකතු වෙන්නේ. ක්‍රියාපදයට s අකුරක් එනවා නම් ක්‍රියාපදේ ඒක වචන වෙනවා. හොඳට මතක තියාගන්න ඕක ගොඩක් දරුවෝ වරද්දා ගන්නවා. නාමපදයකට s අකුරක් ආවොත් පුතේ බහුවචන වෙනවා. ක්‍රියාපදයකට s අකුරක් ආවොත් ඒක වචන වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් ගොඩක් අය නාමපදයේ මතකයෙන් ලියනවා ක්‍රියාපදයට s දාලා බහුවචන වෙන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. right. එතකොට මෙන්න මේක තමයි මේකේ ස්ට්‍රක්චර් එක. සරල වර්තමාන කාලයේ ස්ට්‍රක්චර් එක. subject verb. verb එක ගත්තාම base එක එහෙම නැත්නම් ස්පෝම් එක. base එක කියන්නේ පුතේ මෙන්න මේ මූලික ස්වරූපය. cook කියන එක තමයි මේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය. ස්පෝම් එක කිව්වොත් මෙන්න මේ s අකුර ඇවිල්ලා එන ක්‍රියාපදේ. ඒක මම ඔයාලට අර අදාළ chart එකේ දීලා තියෙනවා. ඒක විස්තර කරන්නම් පස්සේ. එතකොට ස්ට්‍රක්චර් එක මේ සරල වර්තමාන කාල වාක්‍යයක් ගොඩනගනකොට subject එක එන්න ඕනේ. verb එක කතෘට අනුව තමයි මේ verb එක තියන්නේ. ඒ හින්දා verb එක කතෘ බහුවචන නම් බේස් එක එනවා. කතෘ ඒක වචන නම් s ඇවිල්ලා එන ක්‍රියාපදේ එනවා s form එක. ඊට පස්සේ object එක rest එක. මෙන්න මේ විදිහට තමයි වර්තමාන කාලයේදී වාක්‍ය ගොඩ නැගෙන්නේ. අපි ගත්තොත් අතීත කාලේ වාක්‍යයක් නංගි මූණ සේදුවා. නංගි මූණ සේදුවා. කතෘ ගත්තාම නංගි ඒක වචනයි. ඒක වචන වුණත් බහුවචන වුණත් පුතේ මෙතන කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මං ඉස්සෙල්ලා කිව්වා නංගි මූණ සේදුවා. නංගි එතකොට කතෘ නංගි younger sister මූණ සේදුවා කියන්නේ wash the face. wash කියන එකට ed එනවා. ක්‍රියාපදය අතීත කාලයට හැරෙනවා. ed ඇවිල්ලා මේ ක්‍රියාපදයේ අතීත කාලයට හැදෙන්නේ. එතකොට younger sister wash the face. අනේ විදිහට එන්නේ. මේක ස්ට්‍රක්චර් එක ගත්තාම subject එනවා. verb එක එනවා. verb එක ඉන්නේ past නිතරම අතීත කාලයේ. ඒක එක වචන බහුවචන ભેදයක් නැහැ. object එක rest එක. subject කතෘ ක්‍රියාව අතීත object එක rest එක. තුන්වෙනි එක ගත්තොත් අපි අනාගතේ සරල අනාගත කාලයේදී අපි පොත් පාඩම් කරાવી. අපි පොත් පාඩම් කරાવી කියද්දී මෙතන අපි කියන එක තමයි කතෘ වෙන්නේ. එතකොට පොත් පාඩම් කරાવી කියද්දී අපි will දානවා මේ අනාගතය හැදෙන්න. will read books ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන්මයි ලියන්නේ. ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන්මයි තියන්නේ. ස්ට්‍රක්චර් එක ගත්තොත් subject will plus verb. will ඇවිල්ලා තමයි verb එක එන්නේ. verb එක අනිවාර්යයෙන්ම base form එක එන්න ඕනේ මෙතෙන්ට. s form එකක් එන්නේ නැහැ. s එන්නේ නැහැ කිසි ඊටකවත් s එන්නේ නැහැ ක්‍රියාපදයට. object එක rest එක. මෙන්න මේ විදිහට තමයි සරල කාලයේදී එහෙම නැත්නම් සරල වර්තමාන සරල අතීත සහ සරල අනාගත කාලයේදී වාක්‍ය ගොඩනැගෙන්නේ. මෙන්න මේකයි ස්ට්‍රක්චර් එක. right. ඔය ටික ලියා ගන්න ලියන ගමන් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මයෙන් අහන්න. ගන්න බෑ go කියන එක වෙන්ට් වෙනවා. ඊට පස්සේ past participle එක go on වෙනවා. ඒ හින්දා අපේ ක්ලාස් එක කරගෙන යනකොට ඔයාලගේ chart එකක් පිරෙයි මේ වගේ ක්‍රියාපද වලින්. එතකොට ඒ ටික හොඳට ස්ටඩි කරපුවාම
ඔයාලට ගැටලුවක් නැතුව ක්‍රියාපදේ භාවිත කරන ආකාරය හොයාගන්න පුළුවන්. දීලා තිබෙන්නේ නැහැ ඔයාලට ඒ තැන් වල දික් වෙන හින්දා නැත්නම් simple present tense කියලා එන්න ඕනේ. සරල වර්තමාන කාලය. මෙන්න මේක තමයි මාතෘකාව. right. ඒකට අදාළ මම වාක්‍ය ටිකක් දානවා. මේකේ මේ පළවෙනි වාක්‍ය ලියා ගන්නකෝ. පළවෙනි වාක්‍ය විතරක් ලියා ගන්නකෝ. හරි පුතේ ඒකේ ඉංග්‍රීසියෙන් ලියන්න රූල් දෙකක් ඉඩ ඇරලා ඒකේ දෙවෙනි එක ලියා ගන්න අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. තුන්වෙනි ඒකෙත් රූල් දෙකක් ඇරලා ඊගාව ඒකේ තුන්වෙනි එක අපි ක්‍රිකට් සෙල්ලම් කරනවද? අපි ක්‍රිකට් සෙල්ලම් කරනවද? ප්‍රශ්නාර්ථයක් එන්න ඕනේ වාක්‍යය අගට. ඒ හතරවෙනි එක අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැද්ද? ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන එකේ කතුරු කවුද? අපි ඔව් අපි. එතකොට ක්‍රියාව මොකද්ද මේකේ? verb එක සෙල්ලම් කරන සෙල්ලම් කරන object එක ක්‍රිකට් yes cricket. එතකොට අන්න ඒ විදිහට අපි හොයා ගන්න ඕනේ වාක්‍යයක් ගත්තාම ඒකේ subject verb object කියන්නේ මොනවද කියලා. ඒ ටික හරියට හොයාගත්තේ නැත්නම් අපිට මේක අතන්දරේ කරන්න අමාරුයි. දැන් අර කලින් කිව්වා වාගේ ඒකේ බෙදලා වෙන් කර ගන්න ඕනේ subject verb object. ඊට පස්සේ subject එක ඒක වචනද බහු වචනද කියලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. subject එක ඒක වචනද බහු වචනද කියලා බලන්න ඕනේ. එතකොට subject එක ලියලා දැන් අපි කියන එක නම් we. ඊට පස්සේ subject එක බහු වචන නම් අපි ක්‍රියාපදයක් බහු වචන කරන්න ඕනේ. එතකොට ක්‍රියාපදයේ මෙතන සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් අපි play කියන එක. What is the plural verb of play? play Yes, playmai. නේද? play. play කියන එකමයි බහුවචන ස්වරූපය. ඒකේ වෙනස් කරන්න දෙයක් නැහැ. ඒක තමයි මූලික ස්වරූපය. එතකොට අපි අන්නේ කට අනුව එතකොට කතෘ බහුවචන නිසා අපි play කියලාම තියෙනවා. මොනවද play කරන්නේ? cricket. වාක්‍ය අගට cricket කියලා දානවා. අන්න ඒ විදිහට පළවෙනි වාක්‍ය ලියා ගන්න we play cricket. අපි cricket සෙල්ලම් කරන්නේ නැහැ කියලා. නේද? එතකොට අපි නෑ කියන්න දැන් අපි දන්නවා මොකද්ද කරන්න ඕනේ නෑ වෙන්න නම්. අපි ඉගෙන ගත්තා කලින්. don't ඇයි don't දාන්නේ? කරන්නේ නෑනේ. don't විතරක් දාන්න පුළුවන් නෑ කියනකොට. මං ඇහුවේ නෑ කියන්න මොකද්ද කරන්න කියලා. don't කියන එක නෙමෙයි මට ඕනේ. නෑ කියන්න මොකද්ද අපි දාන්නේ? ඔයා කියපු එක හරි මාලිස වැරදි නෑ. මට ඕනේ තව ඊට එහා ගියපු දෙයක්. පුතේ නෑ කියන්න මම කීවා කලින් පාඩම් වලදී not එකතු කරන්නේ අපි. නේද? අපි දැන් am is කියන පාඩම් වලේ නම් I am not a boy, I am not a girl, I am not a driver අනේ ඒ විදිහට ඉගෙන ගත්තා. මෙතනත් අපි not දානවා. හැබැයි මේ not කෙලින්ම අපිට තනියම දාන්න බෑ. දැන් අතන නම් am තිබ්බු හින්දා am එක දැම්මා. is තිබ්බු හින්දා is දැම්මා. මෙතන ක්‍රියාපදයට උදව්වක් කරන එක්කෙනෙක් ඉන්නවා. අපි ඒකට කියන උදව්කාරක පදේ එහෙම නැත්නම් helping verb එක කියලා. එතකොට මේ helping verb එක දාලා තමයි පුතේ not දාන්නේ. කෙලිම verb එකට දාන්න බෑ. ඒ කියන්නේ play කියන එකට not කියලා දාන්න බෑ. we play not කියලා දාන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මේ play එක ඇතුලේ තියෙන helping verb එක එහෙම නැත්නම් උදව්කාරක පදේ අපි එළියට ගන්න ඕනේ. play එක ඇතුලේ තියෙන උදව්කාරක පදේ මොකක්ද එහෙනම්? play එක ඇතුලේ තියෙන්නේ do කියන උදව්කාරක පදය. do. අන්න ඒකට not එකතු වුණාම තමයි මලීෂ කියපු එක හැදෙන්නේ. don't කියලා. තේරෙනවද මලීෂ? ඔයා කියපු එක වැරදි නෑ yes පුතේ. sir. yes. එතකොට do කියන එක එළියට ගත්තාම do not. එහෙම නැත්නම් don't කියලා අපි කෙටි කරනවා. we do not play cricket. එහෙම නැත්නම් we don't play cricket වෙනවා. අන්න එහෙම ලියා ගන්නක දෙවෙනි එක. තුන්වෙනි එකේදී පුතේ ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවාද කියලා ප්‍රශ්නාර්ථ වාක්‍ය රටාවක්. අපි be verbs වල ඉගෙන ගත්ත ප්‍රශ්නයක් අහනකොට මොකද්ද කරන්න ඕනේ? be verbs වල මුල්ලට දානවා. sorry මුල්ලට දානවා. ඔව් ක්‍රියාපදය ඒ කියන්නේ බහුවචන වාක්‍යයක් නම් ආ කියන එක මුලට දානවා. ඒක වචන නම් is කියන එක මුලට දානවා. I නම් am කියන එක මුලට දානවා. මේ විදිහට අපි ගත්තේ. දැන් මෙතන අපිට එහෙම එකක් නැහැ නේ. එහෙනම් අපි මෙතන එළියට ගන්නෙ මොකද්ද? මේ වාක්‍යය හැටියට ඈ
ආ කියලා එකක් නෑ පුතේ මේ වාක්‍ය රටාවේ. මේකේ තියෙන්නේ do සහ does. ඒ හින්දා ඒ උදව්කාරක පද දෙකෙන් එකක් තමා ගන්න. එතකොට මේ වාක්‍ය බහුවචන වාක්‍යයක් හින්දා දැන් අපි do නේ දෙවෙනි එකට දැම්මේ don't කියන්නේ. එතකොට do කියන එක තමයි වාක්‍ය එළියට ගන්නෙ. එතකොට do we play cricket වෙන්න ඕනේ. do we play cricket. right last one. අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැද්ද? අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැද්ද? Don't we play cricket? ඔව්. එතකොට දැන් මෙතන තියෙන්නේ නැත යන ආර්ථයේ ප්‍රශ්නාර්ථයක්. එහෙම නැත්නම් නෙගටිව් ක්වෙස්චන් එකක්. අපි කලින් be verbs වාගේ වාක්‍ය රටාවල ඉගෙන ගත්තා නෙගටිව් ක්වෙස්චන් එකක් හදන්නේ කොහොමද කියලා. එතකොට ඒකෙදි අපි am is එක not දාලා ගත්තේ වාක්‍ය මුලට. එහෙමනම් මෙතනදී අපි do හරි does හරි එක වාක්‍ය මුලට not දාලා ගන්නවා. එතකොට don't we play cricket වෙනවා. don't we play cricket. ඒ විදිහට හදාගන්න. don't we play cricket. ඔතන ඔය කියපු වාක්‍ය රටා හතරේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. ඇයි සර් මේක මෙහෙම උනේ කියලා. එතන නම් අපි ගන්න උදව්කාරක පදේ මොකක්ද එතෙන්ට? not දාන්න හරි නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථය හදන්න හරි එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථය. ඔව්. කතෘ ඒක වචන නම් does කියන එක ගන්න පුතේ. අපි ඔතෙන්ට do ගත්තා වගේ do වෙනුවට කතෘ ඒක වචන නම් අපි does කියන එක ගන්නෙ. right. ක්‍රියාපද තියෙන ඒවා ක්‍රියාපද අර chart එකේ ලියා ගන්න. අනිත් වචන ටික නොදන්න වචන පොතේ ලියා ගන්න. මම මේ ක්‍රියාපදවල මූලික ස්වරූපය විතරයි මෙතන දීලා තියෙන්නේ. ඔයාලා අනිත් ස්වරූප හදාගන්න ගැටලුවක් තිබ්බොත් මට කියන්න මම කියලා දෙන්න. wake up කියන පදය ගන්න එපා ඔයාලා දැන්ට. මේ ඒකට මම පදයක් දෙන්නම් ඒක ලියා ගන්න. awake කියලා දාගන්න. මේ up කියන එක අයින් කරලා එතෙන්ට මුලට w අකුරට කලින් a අකුර දාගන්න. playing, ඔව් ප්ලේයින් කියලා උච්චාරණය වෙන්නේ. අකුරු මේ ටිකට අමතරව ing විතරනේ ඇඩ් කරේ. yes sir. yes right. ඒකේ verb v5 කියන්නේ අවසාන එක. play, right. ඒකත් played my right. හොඳයි. Awake, ඔව් awakes. yes Sir, ඒකේ past tense එකත් awake මයිනේ. නෑ ඒකට d අකුර එකතු වෙනවා. එහෙම නැත්නම් awoke වෙනවා. w අකුරට පස්සේ තියෙන a අකුර o අකුර වෙලා එහෙම හැදෙනවා. එහෙම නැත්නම් ඔව් එහෙම හැදෙනවා. එහෙම නැත්නම් e අකුර k අකුරෙන් පස්සේ එන e අකුරට පස්සේ d අකුරක් ඇවිල්ලා එහෙම හැදෙනවා. ඒ ස්වරූප දෙකම තියෙනවා past එකේ. awoke සහ awoked කියලා. ඒ දෙකම ලියා ගන්න. right. ඒකේ තුන්වෙනි එක verb 3. Woke, awaking, awaking. awoke. yes last එක Awoke, awoked ed එනවා. එහෙම නැත්නම් ඒකෙත් en එනවා. ඒකුත් එනවා awoken. ඒකත් හදාගන්න. a w o අර a අකුරට w අකුරට පස්සේ තිබ්බු a අකුර වෙනුවට o අකුර ඇවිල්ලා k e n එනවා. k e n awoken. එතකොට මෙතන මං විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. ඒක මට මතක් කරන්න මේ වාක්‍ය බලලා අවසානයේ කියන්න ඔයාලා තරු දාලා ලියා ගන්න ඕන විශේෂ වැදගත් දෙයක් තියෙනවා මේ පාඩමේ. මේ වාක්‍ය අවසානයේ මට මතක් කරන්න සර් ඒක කියන්න කියලා. right. I eat rice, I don't eat rice. Do I eat rice? Don't I eat rice? rice. එහෙම තියනවා නම් හරි පුතේ. I eat rice, I don't eat rice. Do I eat rice? Don't I eat rice? yes. Tavindu. Mother awake early in the morning. Mother does not awake early in the morning. Does mother awake early in the morning? Does not mother awake early in the morning? yes. mother sorry මෙතනත් මම දාලා තියෙන්නේ අරකමයි wakes up නෙවෙයි. awake early in the morning. Mother doesn't awake early in the morning. Does mother awake early in the morning? Doesn't mother awake early in the morning? ඒ විදිහට තියෙනවා නම් හරි. yes next. labours work on the road. yes labours don't Okay. labours don't work on the road. Do labours work on the road? Don't labours work on the road?
Yes, very good. Laborers work on the road. Laborers don't work on the road. Do laborers work on the road? Don't laborers work on the road? Yes. She look at me. She don't look at me. Does she look at me? Doesn't she look at me? පුතේ පළවෙනි එක අය පාරක් කියන්න මට she She look at me. අන්න එතන පොඩි අවුලක් තියෙනවා. ශවිදු Yes, sir. මොකක්ද ඒකේ කොහමද පළවෙනි වාක්‍යය ලියුවේ she කියන එකේ? මන් දෙසුව බැලුවා කියන එක බලනවා කියන එක කොහමද ලියුවේ? She looks at me. she looks at me. she කියන එක ඒක වචන ඒ හින්දා මෙතෙන් දෙස් අකුරක් එන්න ඕනේ අනිවාර්යයෙන්ම ආවේ නැත්තම් වැරදි. she ඊට පස්සේ දෙවැනි එක yes මාලිස කියන්න. She don't look at me. she Does she look? She don't look at me. she don't එන්න බෑ පුතේ. she doesn't එන්න ඕනේ. don't නෙවෙයි. she doesn't. does ඇවිල්ලා not එන්න ඕනේ. එහෙම නැත්නම් does එක්ක එන්න අකුර ඇවිල්ලා t කමාවත් එක්ක t එන්න ඕනේ. she doesn't look at me වෙන්න ඕනේ. don't නෙවෙයි. Does she look at me? ඔව්. Doesn't she look at? doesn't she look at me? she looks at me. she doesn't look at me. හොඳට මතක තියාගන්න එතන does එනකොට s අකුර අයින් වෙන්න ඕනේ. look කියන එක විතරයි ලියවෙන්නේ. looks වෙන්නේ නැහැ. does looks වෙන්නේ නැහැ. she හොඳට මතක තියාගන්න ඒක පටලවා ගන්නවා ගොඩක් අය. she looks at me. she doesn't look at me. does she look at me? doesn't she look at me? ඒ විදිහට එන්න ඕනේ. Teachers teach students. Teachers do not teach students. Do teachers teach students? Do not teach students. එතන චූටි අවුලක් තියෙනවා. මෙතන teachers teach two students. two කියන එක දාගන්න. ඒක 2 දාන්න ඕනේ නැති අවස්ථා තියෙනවා පුතේ. නමුත් මෙතෙන්ට දැන් මට ගැටලුවක් නැහැ. Teachers teach two students. Teachers don't teach two students. Do teachers teach two students? Don't teachers teach two students? ඒ විදිහට එන්න ඕනේ. right. Parents advise us. yes Parents don't advise us. Do yes parents advise us? Don't parents advise us? yes very good. පුතේ මතක ඇතුව ඔය තුන්වෙනි වාක්‍යයට හතරවෙනි වාක්‍යයට අනිවාර්යයෙන්ම ප්‍රශ්නාර්ථ දාගන්න ඕනේ. ප්‍රශ්නාර්ථ ලකුණ. parents advise us. parents don't advise us. do parents advise us? don't parents advise us? right. next one. Woodcutter cuts trees. Woodcutter doesn't cut trees. Does woodcutter cut trees? Doesn't woodcutter cut trees? right. එතන එහෙම ලීවට ගැටලුවක් නැහැ. නමුත් මෙන්න මේ විදිහට ටිකක් නිවැරදි වුණොත් හොඳයි පුතේ. the woodcutter cuts the tree. එතන දැම්මේ නැහැ කියලා ගැටලුවක් නැහැ. හැබැයි අවස්ථාව අනුව අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. අපි දන්න කියන woodcutter කෙනෙක් නම් දර කපන්නෙක් නම් අපි අනිවාර්යයෙන්ම the කියන එක දාන්න ඕනේ. එතකොට දන්න කියන ගස් වාගයක් කපනවා නම් අපි එතෙන්ටත් the කියන එක දාන්න ඕනේ. ඔතන නැති වුණා කියලා ලොකු ගැටලුවක් නැහැ. නමුත් තිබ්බොත් හොඳයි. Customers buy goods our shop. Customers do not buy goods our shop. Do customers buy goods our shop? Do not customers buy goods our shop? right. ඒකෙත් චූටි වෙනසක් වෙන්න ඕනේ. customers buy goods from our shop. from අපේ කඩෙන් කියන්න from කියන එක එන්න ඕනේ. Sir, boutique කියලා දැම්මොත්. sorry boutique කියලා දැම්මොත් shop වෙනුවට. හරි කමක් නැහැ. එහෙම දාන්නකෝ. කඩේ ගැටලුවක් නැහැ මෙතන වෙළඳසල කියන අදහසින්. බුටික් ගැටලුවක් නැහැ මං කලින් කියලා දුන්නානේ. එහෙම ගැටලුවක් නැහැ. customers buy goods from our shop. customers don't buy goods from our shop. Do customer buy goods from our shop? Don't
customers buy goods from our shop. The police arrest thieves. The police don't arrest thieves. Do the police arrest thieves? Don't the police arrest thieves? Yes, the police arrest the thieves. The police don't arrest the thieves. Do the police arrest the thieves? Don't the police arrest the thieves? අර මම කියපු අඩුපාඩු නැතුව වෙන වැරදි තියනවාද වාක්‍යවල ඔයාලාගේ ලියපුවාගේ? මම කියවනේ දැන් from දාන්න to දාන්න ඒවා නැතුව වෙන මොනවා හරි අඩුපාඩු නොතේරුණු තැන් තියනවාද? වැරදිච්ච තැන් තියනවාද? No, sir. right. එහෙනම් හොඳයි. නේද? එහෙනම් 10න් 10ම හරි ඇතිනේ. නේද? අර ටික ඇරුණාම right. very good. නම් පුතේ වෙලාව ඉවරයි අදට. මම මේකේ අතීත කාල සහ අනාගත කාල වාක්‍යවලේ ෆොටෝස් දෙකක් ඔයාලට දාන්නම්. ඒ ටික ලියාගෙන එන්න ලබන සතියේ ක්ලාස් එක තියෙනකොට මේ විදිහට ආකාර හතරෙන්ම ලියන්න. මොකද අර මන් තරු ලකුණක් දාලා ලියා ගන්න කිව්වා නේද? මෙන්න මේක ලියා ගන්න. ළමයින්ට මතක තිබ්බා මට මතක් කරන්න නේද? අපි නම් අහයි යවුවා. එහෙමද? අපෙන් නම් සර්ට අහගන්න හම්බෙන්නේ නැහැ එහෙම එක. රයිට්. පුතේ මේක highlight කරලා දෙන්නේ ඔයාලා මතක තියාගන්න ඕන. මොකද මේ සරල වර්තමාන කාලේ නැත්තම් simple present tense වාක්‍ය භාවිතා කරන්නේ කොයි වාගේ අවස්ථාද කියන එක ඔයාලට ඉදිරියේ ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද දැන් මෙතන නම් වාක්‍ය පිළිවෙලට කරන හින්දා ඔයාලට ලියාගෙන යන්න පුළුවන්. එහෙම නැතුව වාක්‍ය පිළිවෙලක් නැතුව කොහින් හරි ඔයාලා දැකලා කියන්න යන දෙයක් එහෙම නැත්නම් පොතකින් හරි කොයින් හරි බලලා කියවන දෙයක් යද්දි ඔයාලට අයිඩියා එක ගන්න බැරි වෙයි, අදහස ගන්න බැරි වෙයි. ඒ වගේම ඔයාලගේ හිතට එන අදහසක් ලියා ගන්න බැරි වෙයි මේ රූල් එක හරියට දැනගෙන හිටියේ නැති වුණොත්. ඒ හින්දා ලියා ගන්න සරල වර්තමාන කාලේ භාවිතා කරන්නේ කියලා ලියා ගන්න. ඒ කියන්නේ මේක භාවිතා කරන ආකාරය. සරල වර්තමාන කාල වාක්‍ය භාවිතා කරනු ලබන්නේ හරිද? ඒකට පල්ලෙහෙන් අංක 1 දාලා ලියා ගන්න. ඒ කියන්නේ භාවිතා කරන අවස්ථා 1 ස්වභාවික සිද්ධීන් ගැන ප්‍රකාශ කරන්න. ස්වභාවික සිද්ධීන්. ඒ කියන්නේ වැස්ස වහිනවා, ඉර පායනවා, තරු බැබලෙනවා. අන්න ඒ වගේ ස්වභාවික සිද්ධීන් තියෙනවානේ අපි කරන්නේ නැති. අන්න ඒ වාගේ දේවල් වලට අපි මේක භාවිතා කරනවා. ස්වභාවික සිද්ධීන් ගැන ප්‍රකාශ කිරීමට භාවිතා කරයි. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන general truth කියලා. general truth ස්වභාවික සිද්ධීන්. අංක 2 එදිනෙදා කරන කියන දේවල්. ඒ කියන්නේ පුරුද්දක් විදියට කරන දේවල් ගැන කතා කරද්දී එදිනෙදා කරන කියන දේවල් නැත්නම් එදිනෙදා පුරුද්දක් වශයෙන් කරන දේවල් ගැන කතා කිරීමට ලිවීමට මේ රටාව භාවිතා කරනවා. අපි පුරුද්දක් විදියට කරන දේවල් තියෙනවනේ පුතේ. මම ඉස්කෝලේ යනවා, අම්මා බත් උයනවා, තාත්තා රැකියාවට යනවා නේද? පුරුද්දක් වශයෙන් අපි කරන දේවල් තියෙන වරහන් දාලා ලියා ගන්න ඕන නම් තව පැහැදිලි මදි නම් පුරුද්දක් වශයෙන් කරන දේවල් ගැන ප්‍රකාශ කරන්න. daily routine, daily activity එකක් තියෙනවනේ අපේනේ. මම උදේම අවදි වෙනවා, දත් මදිනවා, මූණ හොදනවා, පාසල් යනවා. අපි එදිනෙදා අන්න පුරුද්දක් විදියට කරන දේවල් තියෙනවානේ. අන්න ඒ වාගේ අවස්ථාවලදී මේ වාක්‍ය රටාව අපි භාවිතා කරනවා. number 3 ක්‍රීඩා විස්තර ප්‍රචාරණ කටයුතු. ඒ කියන්නේ දැන් මොකක් හරි ක්‍රිකට් මැච් එකක් යන අතරතුරේ announcement එකක් දෙනවන්නේ. කවුරු හරි එහෙම බෝල් කරනවා නම් අන්න දැන් ඔව් දිව එනවා කියලා අන්න ඒ වාගේ විස්තර කරනවානේ නේ. ඔව් දෙවි යනවා. අන්න ඒ වාගේ විස්තර ප්‍රචාරය කරද්දී මේ වාක්‍ය රටාව භාවිතා කරනවා. ක්‍රීඩා විස්තර ප්‍රචාරණ කටයුතු වලදී කියලා දාගන්න. නැත්නම් announcement. මොකක් හරි ක්‍රීඩා උත්සවයක් වොලිබෝල් වෙන්න පුළුවන්, ක්‍රිකට් වෙන්න පුළුවන්. ඒවා විස්තර කරනවානේ මෙන්න මේවා මේවා දේවල් සිද්ධ වෙනවා කියලා. අන්න ඒ වාගේ අවස්ථාවලත් මේක භාවිතා කරනවා. ඊට පස්සේ number 4 newspaper headlines. පත්තරවල headline ශීර්ෂ පාඨ වලට මේක භාවිතා කරනවා. newspaper headlines.